අයිබෝවන් ඔබ මෙතැන් සිටෙක් වන්නේ ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මම සංජීවනී නවලගේ පළමුවෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. විදුලි බිල සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳීමට පියවර. ඡන්ද අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු වලට ජනපති ඡායාරූපය භාවිත නොකළ යුතු බව අවධාරණය කෙරේ. කොවිඩ් හඳුනා ගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්. කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැක ගැනීමට සහාය වන බවට ජනපති සහතික වෙයි. ව්ලාදිමීර් පුටින්ට තවදුරටත් රුසියානු ජනාධිපති දුරේ රැඳී සිටීමට වරම්. විදුලි බිල සම්බන්ධ ගැටලුව ලබන සතිය වන විට විසඳීමට රජය පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. අපි කැබිනට් අමාත්‍යවරු බොහෝ දෙනෙක් පෙන්වා දුන්නා මේ රටේ මේ දිනවල කොරෝනා වසංගතයෙන් පසු නිවසට පැමිණෙන විදුලි බිල අර එක්වර පැමිණීම නිසා ඒ අය කරන ගාස්තු ක්‍රමයේ උඩට යාමෙන් අනපේක්ෂිත ලෙස විශාල විදුලි බිල ලැබුණ පාරිභෝගිකයන් පිළිබඳ පැමිණිලි ලැබිලා තිබෙනවා. එසේ පැමිණිලි ලැබිලා තිබෙන බව මහින්ද අමරවීර විදුලි බල ඇමතුමත් පිළිගත්තා. ඉතින් මේ හා සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අපිත් සඳහන් කළේ දැන් නිවස තුලම සිටීම කරන කොටගෙන COVID-19 වසංගතය යටතේ විදුලි බල පරිභෝජනය වැඩි වෙලා තියෙන බව ඇත්ත. නමුත් මේ ඇති වෙලා තියෙන ව්‍යසනකාරී තත්ත්වයේ පසු ප්‍රතිවිපාක අපි හැමෝටම බරපතල ලෙස දැනෙන නිසා අපි සඳහන් කළා COVID වසංගතයට පෙර මාර්තු මාසයට පෙර අතීත මාස 3ක පැවතුන විදුලි බිල බලන්න නිවසක කුටුම්බයක. අතීත මාස 3ක පැවතුන විදුලි බිලනේ සාමාන්‍යයෙන් විදුලි පරිභෝජනය. ඒට යම් කිසි ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්. ඒ මාස 3 එකත් එක්ක සැසඳීමේදී අසාමාන්‍ය වැඩිවීමක් තිබෙන වනම් ඒ නිවැරදි කරන්න පුළුවන් වෙන විදිහේ ක්‍රමවේදයක් ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා. ඒ අනුව දැනට මේ තියෙන ආකාරයට විදුලි බිල ගෙවන්න අවශ්‍යම ලබන සතිය වන විට ක්‍රමවේදයක් සකස් කරගෙන ඇවිල්ලා ඒ සඳහා සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන බව අපි දැනුම් දෙනවා. මහමැතිවරණයට තරඟ වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරණ කාර්යයන් සඳහා තම ඡායාරූපය භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කර තිබෙනවා. ජනාධිපතිතුමා අවධාරණය කර ඇති තවත් කරුණක් වන්නේ ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල රාජ්‍ය සේවකයන් දේශපාලන වැඩ නොකළ යුතු බවටයි. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුද හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගන්නා බවටත් විවිධ පත්වීම් ලබා දෙන බව ප්‍රකාශ කරන බවටත් තොරතුරු වාර්තා වී ඇති බවයි. පී.බී. ජයසුන්දර මහතා සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත යවූ ලිපියක ඒ බව සඳහන් කර තිබෙනවා. මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපති ඡායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලන කටයුතු නොකරන ලෙසටත් තරයේ උපදෙස් දෙන ලෙස ජනාධිපතිතුමා ලේකම්වරයාට නියෝග කර තිබෙනවා. සියලු රාජ්‍ය සේවකයන් මෙම උපදෙස් පිළිපදින බවට වග බලා ගන්නා ලෙස ආයතන ප්‍රධානීන් වෙත ජනාධිපති ලේකම්වරයා යවූ ලිපියේ සඳහන්. COVID-19 රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 85% ඉක්මවා ගොස් තිබෙනවා. 1748 දෙනෙකු එම පිරිසට ඇතුළත්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 7 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් 7 දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි අයයි. එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබායියේ සිට පැමිණි පුද්ගලයෙකුද ඊයේ හඳුනාගත් රෝගීන් අතර වනවා. තවත් ආසාදිතයෙකු හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් අතරින්. කොවිඩ්-19 රෝගය වැළඳුණු නාවික හමුදා සමාජිකයන්ගෙන් 848 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 93.8%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 56 දෙනෙකු පමණයි. ප්‍රතිශතයක් ලෙස එය 6.19ක්. වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 1748 දෙනෙකු අද වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. එම ප්‍රතිශතය 85.1%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 295 දෙනෙකු පමණයි. ප්‍රතිශතයක් ලෙස එය 14.36ක්.
COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දිවෙනට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ සවස මෙරටට ගෙන්වා ගනු ලැබුවා. 63 දෙනෙකු ඊට අයත්. දිවෙනට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. 60 දෙනෙකු ඊට අයත්. අප වාර්තාකරු සඳහන් කළේ පැමිණි සියලු දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගත් බවයි. අන්තර්ජාතික රොටරි සමාජය COVID-19 හඳුනා ගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත පරිත්‍යාග කර තිබෙනවා. එම යන්ත්‍රය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කිරීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ සවස සිදු කෙරුණා. සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් 2 කෝටි 20 ලක්ෂයකට අධිකයි. එමගින් පරීක්ෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මගහැරවීමට හැකිවීම විශේෂත්වයක්. වේගවත් බව, ඉහළ නිර්වද්‍යතාවය සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමටද නව යන්ත්‍රයෙන් හැකි බව වෛද්‍යවරුන් පවසනවා. ඉදිරියේදී මුහුණපෑමට සිදුවිය හැකි වෙනස් ආකාරයක වෛරසයක් හඳුනා ගැනීමටද නව PCR යන්ත්‍රය යොදාගත හැකියි. කොවිඩ් වසංගතය සඳහා වෛද්‍ය පර්යේෂණ උපකරණ සහ පහසුකම් සැපීමට රොටරි සමාජය රුපියල් කෝටි 12කට අධික පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා රොටරි සමාජයේ නියෝජිතයන්ට සිය ස්තුතිය පළ කළා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ලොව කොරෝනා මරණ සංඛ්‍යාව 5,19,000 ඉක්මවා ගොස් තිබෙනවා. වෛරසයෙන් දකුණු ඇමරිකානු කලාපයේ වැඩිම බලපෑම් එල්ල වූ බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව අද 60,000 ඉක්මවා ගියා. ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1 කෝටි 8 ලක්ෂ ඉක්මවා ගිහින් වෛරසය ආසාදනය වූ 60 ලක්ෂයකට අධික පිරිසක් පූර්ණ සුවය ලබා සිටිනවා. බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව 14,53,000 ඉක්මවා ගොස් ඇත්තේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් ආසාදිතයන් 44,884 දෙනාද සමගයි. එම කාල සීමාවේ සිදු වූ මරණ 1,057ත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගියා. මෙය දින කිහිපයකට පසු බ්‍රසීලයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. කොරෝනා වෛරසයෙන් ලොව තවමත් වැඩිම බලපෑම් එල්ල වී ඇති ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 27,80,000කට ආසන්න වී තිබෙනවා. ඒ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගනු ලැබූ ආසාදිතයන් 51,097 දෙනා සමගයි. එම කාල සීමාව තුළ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 676ක්. මෙවැනි පසුබිමක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ රට පුරා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍යයි තමා නොසිතන බවයි. කෙසේ වුවද ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළඳීම තමාට ගැටලුවක් නොවන බව ඔහු සඳහන් කර තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා වෛරසය කවදා හෝ අතුරුදන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. දකුණු ආසියාවේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අසල්වැසි ඉන්දියාවේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවනවා. ඉකුත් පැය 24 තුළ එරට සිදු වූ මරණ සංඛ්‍යාව 438ක්. එම කාල සීමාවේ නව ආසාදිතයන් 19,428 දෙනෙකු හඳුනාගනු ලැබුවා. කොරෝනා වෛරසයේ දෙවනි රැල්ලක් පැතිර යන චීනයෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයන් 30 දෙනෙකු පමණයි. බලධාරීන් පවසන්නේ ආසාදිතයන් හඳුනා ගැනීමට අඛණ්ඩ පරීක්ෂණ සිදු කිරීම හේතුවෙන් වෛරසය සාර්ථකව පාලනය කළ හැකි වූ බවයි. මෙක්සිකෝවේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 28,000 ඉක්මවා ගිහින් ඒ අනුව වෛරස් ව්‍යාප්තියෙන් වැඩි බලපෑම් එල්ල වී තිබූ ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාවට වඩා මෙක්සිකෝවේ මරණ ගණන ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් වෛරස් ව්‍යාප්තිය පාලනයට රජය දක්වන ප්‍රතිචාරය සහ ඔහු විසින්ම වසා දැමීමේ නීති කඩකිරීම හේතු කරගනිමින් සිය ධූරයෙන් ඉල්ලාස් වුණා. අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලාස්වීම පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් මර්ධනය කර ලෝකයේ විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැක ගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බොහෝ අවස්ථාවන්හිදී කලාකරුවන් එලෙස සම්බන්ධ කර ගැනීම සිදු වුණා. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ එමගින් සෑම මට්ටමකම කලාකරුවාට සිය නිර්මාණ දායකත්වය ලබා දීමට හැකි වූ බවයි. කලාකරුවන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් ඊයේ සවස පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. එය කැඳවා තිබුණේ ජනාධිපති කාර්යාලයේදී. ගත වූ කාලය සහ කොවිඩ් වසංගතය නිසා මගහැරුණු අවස්ථා යළි ඇති කිරීමට පසුබිම සකසන බව ජනාධිපතිතුමා කියා සිටියා. අධ්‍යාපනය සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡාවේදී නවය ශ්‍රේණියේදී නතර කෙරෙන සෞන්දර්ය විෂය අපොස සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට ඉගෙනීමේ අවශ්‍යතාව මහාචාර්ය මුද්‍යන්සේ දිසානායක මහතා පෙන්වා දුන්නා.
ජනාධිපතිතුමා කියා සිටියේ එම යෝජනාව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් වූ කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කරන බවයි. දේශීයව හා විදේශීයව නිර්මාණකරුවාට හිමි කතුරුභාගය නොලැබීමට වූ හේතු සාකච්ඡාවට දීර්ඝ වශයෙන් බඳුන් කෙරුණා. විදේශීයව ඇමරිකානු ඩොලර් මිලියන 20කට අධික මුදලක් මේ හේතුවෙන් රටට අහිමි වී තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ගීත සඳහාද කතුරුභාගය නොලැබීම පිළිබඳව කලාකරුවන් ජනාධිපතිතුමා දැනුවත් කළා. මේ පිළිබඳව රාජ්‍ය මට්ටමින් ක්‍රියා කර නිර්මාණකරුවාගේ අයිතිය රැක ගැනීමට සහාය වන බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රකාශ කළා. කලාකරුවාට සහන පොලි අනුපාතයකට ණය මුදලක් ලබා දීමට රජයේගත් පියවර ප්‍රශංසාවට ලක් වූ අතර රාජ්‍ය බැංකු මගින් එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බවද පෙන්වා දෙනු ලැබුවා. විදේශීය ටෙලිනාට්‍ය සඳහා බදු මුදලක් අය කර එය කලාකරු අධිභාරයට බැර කිරීමේ වැදගත්කමද කලාකරුවන් සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. විදේශීය චිත්‍රපට මෙරට රූගත කිරීමට අවස්ථාව සැලසීමෙන් විදේශ විනිමය උපයා ගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බැලීමටද තීරණය කර තිබෙනවා. ග්‍රාමීය කලාකරුවන් පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමින් නියාමනය කිරීමේ අවස්ථාව සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක්. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන්, ගීත රචකයින්, ගායක ගායිකවන් ඇතුළු කලා ක්ෂේත්‍රයේ නියෝජිතයන් රැසක් සාකච්ඡාවට එක්ව සිටියා. කොරෝනා වසංගතයේ හේතුවෙන් වසා දමා තිබූ සීගිරිය මාස 3කට පසු දෙස් විදෙස් සංචාරකයන් සඳහා ඊයේ යලි විවෘත කෙරුණා. සීගිරිය කෞතුකාගාරය සහ සීගිරි පව්ව සෞඛ්‍ය ආරක්ෂිතව නැරඹිය හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. යලි විවෘත කිරීමේ පළමු දිනය වූ ඊයේ දිනයේ සීගිරියට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද දුර පළාත් කිහිපයක දේශීය සංචාරකයන් පැමිණ සිටිනු දැකගත හැකි වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. සීගිරිය සේවක සේවිකාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරතව සිටියා. අගෝස්තු මාසයේ සිට සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. සංචාරකයන්ගේ පහසුව සඳහා සීගිරිය ප්‍රවිෂ්ඨ ජල උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා. විරාමයකින් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් ජාතික රූපවාහිනී දෙවාපුවත් විකාශය සමගින් මහමැතිවරණ අපේක්ෂකයන් දේශපාලන වේදිකාවේ පළ කළ අදහස් කිහිපයක් දැන්. මේ මැතිවරණය යන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව පරද්දන්න නෙමෙයි රනිල් වික්‍රමසිංහව පරද්දන්න. රනිල් වික්‍රමසිංහ යන්නේ සජිත් ප්‍රේමදාසව පරද්ද. ඒ දෙකෙන්ම අපිට ඇති වැඩක් නෑ. මගේ අම්මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂිකාව. මේක දේශපාලනයේ පුරුදු නෑ. අධිකත්වයට එතුමියගේ දුර්වලයි. 35ක් ගත්ත හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒක සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් අවුරුදු 20 ගාණක් දේශපාලනය කළා. හම්බන්තොට අපේ ප්‍රතිශතය 127. හම්බන්තොට ආර්ථිකයේ සම්වර්ධනය සඳහා ඇති කරපු දේවල් පසුගිය රජය අමතර කිහිප දෙනෙක් ඉඳලා කළේ නෑ. කරානම් අද වෙනස්. හම්බන්තොට ඉන්නකම් නාලිකාවල මේක පෙන්නනකම් ගෙවල් විවෘත කරන ඒවා. එතකොට මේ හරිෂෝ බලන්න සජිත් වැඩ කරනවා හම්බන්තොට. කොළඹට ඇවිල්ලා පක්ෂ නායකයෙක් වෙලා රටේ ප්‍රශ්න ගැන තමන්ගේ මතය කියන ගත්තට පස්සේ මුකුත් නෑ හිස්. අපි දැක්කා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකමක් කරන්නේ මාස කිහිපයක්. පාර්ලිමේන්තුව හැයවා. පාර්ලිමේන්තුවේ 225 එන ගාපිය කියලා කතාවකුත් ආවනේ පහුගිය කාලේ. ගිලා බහිනවා කියලා කොහේ හරි කිව්වොත් දේවන්නාව ගිලා බහැපියව කියලා මිනිස්සු කෑ ගැහුවා. මේ විදිහේ පිළිකුල් සාගත තත්ත්වයකට මුළු දේශපාලන වටා පිටාවම බිමට දැම්මනේ මේ අවුරුදු ගාන ඇතුළත. වර්තමාන ජනාධිපතිවරයාගේ කැපවීමක් තියෙනවා. නමුත් ඒතුමාට තනියෙන් කරන්න බෑ. ඒතුමා කොහොමද තනියෙන් කරන්නේ? කරන්න බෑ. එසේනම් අපි වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. කිව්සුමක් ගහලා නැහැ. ගහලා තියෙන පූර්ව කිව්සුම. ඒවා මේ MCC කිව්සුමට ඒ තරම් බලපෑමක් නැහැ. MCC කිව්සුම අයින් වෙන මොකක්ද තියෙන්නේ? MCC කිව්සුම අපි අත්සන් කරන්නේ නැහැ. කරුණාකරලා ඒ සඳහා අරන් තියෙන සියලුම ප්‍රයත්නයන් දැන් නතර කරන්න. උත්තරය යමුට තියෙන්නේ. පහුගිය කාලේ රනිල් හාමුගේ කකුල් මසාජ් කරපු අය දැන් එකපාරට වීරයෝ වෙලා කිවිසුමෙන් ඉවත් උනේ නැත්තේයි මේකෙන් නැත්තේයි අරගෙන නැත්තේයි කියන. අටවල ගිය බිම්බෝම්බ දඩබඩ ගහලා ගලවන්න ගියාම ඒකෙන් හානි සිද්ධ වෙන්නේ ගලවන්න යන කෙනාට මිස අටවපු කෙනාට නෙවෙයි. මේ දේශපාලන බිම්බෝම්බ ආර්ථික බිම්බෝම්බ ඒ ටික හරියට ගලවන්න ඕනේ නියමානුකූල ක්‍රමවත් විදියකට. අපේ ආණ්ඩුව මේ රටේ බලයගත් රටට අහිත කර දේවල් ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ජනතාවාදීව කටයුතු කරපු ආණ්ඩුවක්. ඒ වගේම අපි මේ රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ජීවන තත්ත්වය නගා සිටවන්න සියලු බාධක තියෙද්දි වැඩ කරපු ආණ්ඩුවක් අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛව හදලා ගෙනිච්චේ. මතක
කිව්වේ බය නැතුව දරුවෝ ඉස්කෝලේ වන්න හැම දරුවෙක්ම රුපියල් ලක්ෂයකට රක්ෂණය කරලා තියෙනවා. ගමේ භාෂාවෙන් මොකද්ද කිව්වේ? බය නැතුව දරුවෝ වෙපල්ලා මැරුණොත් එකාට ලක්ෂ ගාණ දෙනවා වගේ. ඕනේ මේක. මේක තමයි පාලන දෙකක යුග දෙකක නායකයෝ දෙන්නෙක් වෙනස. දැන් මහ බැංකුව කොල්ල කාපයෝන් ඉන්නවා නම් මහ බැංකුව කඩා බිඳ දාපයෝන් ඉන්නවා නම් දැන් ඇවිල්ලා පුළුවන් ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. අය මේ අරයාගෙන් මෙයාගෙන් අහන්න ඕනේ නෑනේ. ෆුට් නෝට් ගැහුවා පොත් ලිව්වා මහ බැංකුව හොරකම් කරේ නැහැ කියලා. දැන් මුන් දෙකොල්ලම කියන හොරකම් කරා කියලා. මුන් තමයි මහ බැංකුව හොරකම් කරේ රනිල්ට කියනවා. එතකොට රනිල් සජිත්ගේ පැත්තට ඇඟිල්ල දික් කරලා කියනවා මුන් තමයි මහ බැංකුව හොරකම් කරේ මුන් තමයි මිනිසුන්ගේ දේවල් හොරකම් කරේ කියලා. එතකොට අපි පුරාසිය මොකද කියන්න ඕනේ? තොපි දෙකොල්ලම එක්කව වෙලයි මේව කරේ කියලායි කියන්න තියෙන්නේ. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව කියන සිද්ධියට අදාළව බුද්ධි මෙහෙයුම් අධීක්ෂණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරුණාගොඩ යන මහතුරුන් බවට ප්‍රකාශ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තමාට බලපෑම් කළ බව නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ප්‍රකාශ කළා. එලෙස ප්‍රකාශ කළහොත් තමා ඇතුළු පවුලේ සමාජිකයන්ට ඕස්ට්‍රේලියාවට යාම සඳහා පහසුකම් සලසා දෙන බව ඔවුන් තමාට කියා සිටි බවද ඔහු අනාවරණ කළේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දෙමින් පසුගිය රජයේ සමයේදී තමා දේශපාලන පරිගැනීමකට ලක් වූ බව පවසමින් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා මෙම කොමිසමට කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම සඳහා කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ යුද්ධය පැවති කාල සීමාවේදී තමා ත්‍රිකුණාමලය අවට බුද්ධි මෙහෙයුම්වල නිරතව සිටි බවයි. කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී තමාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන මහත්වරුන් විසින් මෙම සිද්ධිය ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරණාගොඩ අධීක්ෂණය කළ බවට කට උත්තර දෙන්නයි පවසා සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා. නිශාන්ත සිල්වා යන අය විසින් ඔබ කනිෂ්ඨ නිලධාරියෙක්. ඔබට මේකෙන් ගැලවිලා යන්න පුළුවන් නැතිනම් මේක ජාත්‍යන්තරය දක්වා යන ප්‍රශ්නයක්. ඔයාට මේවා තනියම කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරණාගොඩ අධීක්ෂණය කළ බවට කට උත්තරයක් දෙන්නයි තමාට පවසා සිටි බව සාක්ෂිකාර කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ එසේ කටඋත්තර ලබා දුන්නහොත් තමා සහ පවුලේ සමාජිකයන් හට ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබා දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත ද සිල්වා ප්‍රකාශ කළ බවයි. ජාතික ආරක්ෂාව සහ යුද්ධයට අනතුන් නායකයින් පාවා දිය නොහැකි බැවින් සහ අසත්‍ය ප්‍රකාශ කළ නොහැකි නිසා තමා මාස 11ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. සාක්ෂිකරු පැවසුවේ තමා රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමයේදී පවා ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරීන් තමා වෙත යොමු කරමින් සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරණාගොඩ යන මහත්වරුන්ගේ නම් භාවිත කරන්නයි යලි යලිත් තමාට ප්‍රකාශ කළ බවයි. මේ අතර 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාට විරුද්ධව පාපොච්චාරණයක් කරන්නයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තමාට ප්‍රකාශ කළ බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඊයේ ප්‍රකාශ කළා. උඩරට මාර්ගයේ පීලිපැනීමට ලක් වූ දුම්රිය දෙකෙන් එක් දුම්රියක් යළි පීලිගත කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රී 11ට පමණ අඹේවිල සහ පට්ටිපොළ අතර ස්ථානයකදී පීලිපැනීමට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මගේ ප්‍රවාහන මැදිරියයි. මෙම දුම්රියේ ඉන්ධන ප්‍රවාහන ටැංකියේ පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා. එම නිසා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දහවනය කෙරෙන සියලුම දුම්රියන් උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් නානුඔය දක්වා පමණක් දහවනය කිරීමටයි පියවරගෙන ඇත්තේ. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දිනපතා දහවනය වන උඩරට මැණිකේ දුම්රිය අද නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරී ආනන්ද කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ උඩරට මාර්ගයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දෙකක් එකවර පීලි පැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. මහජන බැංකුවේ 59 වන සංවත්සරයට පූර්වගාමීව අස්වැන්න සහ කොවිඩ්-19 සෞභාග්‍ය ණය පහසුකම් පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා. ඒ මහජන බැංකුවේ මරදගහමුල ශාඛාවේදී
කාන්තා ව්‍යවසායකයන් බලකැන්වීමේ අරමුණින් මහජන බැංකුව වනිතා සවිය ණය පහසුකම් හඳුන්වා දී තිබෙනවා. ගණිතනුකාර මහත්මීන් වෙත එම පහසුකම් පිරිනැමීම මේ උත්සවයේදී සිදු කෙරුණා. මහජන බැංකුව හා එක් වූ නව ව්‍යවසායකයන් දෙදෙනෙකුගේ අස්වැන්න ගිණුම සඳහා මුදල් තැන්පතු බාර ගැනීමට වැඩසටහනට ඇතුළත්. රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යලි ස්වයංපෝෂිත රටක් බිහි කිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක්‍රමය මුල්වරට ක්‍රියාත්මක කෙරුණේ මරදගහමුල ශාඛාව අයත් දුනගහ ප්‍රදේශයේදී. මහජන බැංකුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුල්කිරිගල වජිරවංශ නාහිමියන් ඊයේ අපවත් වුණා. කලක් රෝග අතුරුව සිටි උන්වහන්සේ පසුවූයේ 61 වන වියේ. මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක හා ප්‍රවචන ක්‍රීර්ති ශ්‍රී උපතිස්ථාවිධාන වඳුරුදෙණිය පුරාණ විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති ධුරය දැරූ වජිරවංශ හිමියන් දෙවනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයද හොබවා තිබෙනවා. උන්වහන්සේ සමාජීය හා ශාසනික වශයෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා. පූජ්‍ය මුල්කිරිගල වජිරවංශ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන පස්වන දින විහාරස්ථ ආදාහන භූමියේදී පැවැත්වීමට නියමිතයි. අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය වරාගොඩ ප්‍රේමරත්න හිමියන්ගේ ආදාහන පූජෝත්සවය මොළගොඩ මංගලගම විද්‍යාවංශ පිරිවෙන් විහාරස්ථ භූමියේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. දින කිහිපයක් අසනීප තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ ඊයේ උදේ අපවත් වූයේ මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. මාවනැල්ල උතුවන් කන්ද වේරකල ශ්‍රී වර්ධනාරාමාධිපති මොළගොඩ ශ්‍රී විද්‍යාවංශ පිරිවෙන් අධ්‍යක්ෂ ශ්‍රී ලංකා රාමාංජනිකායේ අනුනායක මහාචාර්ය පූජ්‍ය වරාගොඩ ප්‍රේමරත්න හිමියන් පසු වූයේ 83 වන වියේ. උන්වහන්සේ ජනාධිපති බෞද්ධ උපදේශක ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිය ගුවන්විදුලි සේවයේ භාෂා පරිවර්තක සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බලකල්ල පිරිවෙන් ආයතනයේ කතිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරමින් විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. විශ්වවිද්‍යාල කිහිපයක විද්වත් තනතුරු කිහිපයක්ද උන්වහන්සේ විසින් හොබවනු ලැබුවා. දැන් වෙත ස්පෝර්ට්. රුසියාවේ ජනමත විමසුමින් වත්මන් ජනාධිපති ව්ලාදිමිර් පුටින්ට 78ක ඡන්ද ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙනවා. 95ක පමණ ඡන්ද ප්‍රමාණයක් මේ වන විට ගණනය කර ඇති අතර එහි ප්‍රතිඵල අනුව රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට ජනතා අනුමැතිය ඉහළින් හිමි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට රුසියාවයි. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,54,000ක්ම වනවා. එවැනි පසුබිමක ඉකුත් අප්‍රේල් 22 වනදා පැවැත්වීමට තිබූ ජනමත විමසුම වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට සිදු වුණා. ඒ අනුව ජූනි 25 ඇරඹී ජනමත විමසුම දින 7ක් පුරා පැවති අතර එය ඊයෙන් නිමා වුණා. රට පුරා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව ජනමත විමසුම පැවැත්වීමට මැතිවරණ නිලධාරීන් විසින් පියවර ගනු ලැබුවා. මෙතෙක් ලැබී ඇති ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනවලට විරුද්ධත්වය පළ කර ඇත්තේ 21ක ප්‍රමාණයක් පමණයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති පුටින්ට තවත් වසර 6ක දුර කාල දෙකක් හිමි කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති. වසර ගණනාවක් පුරා රුසියාව පාලනය කළ ව්ලාදිමිර් පුටින්ට දැඩි ජනතා ආකර්ෂණයක් පවතින බව පැවති ජනමත විමසුමෙන්ද ප්‍රත්‍යක්ෂ වූ බවයි විචාරකයන් පවසන්නේ. එළබෙන 2024 දී ඔහුගේ දුර කාලය අවසන් වීමට නියමිතයි. ජනමත විමසුමේ ප්‍රතිඵලවලට අනුව ජනාධිපති පුටින්ට වසර 2036 දක්වා බලය රැඳී සිටීම සඳහා තරඟ කිරීමට අවස්ථාව හිමි වනවා. දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානාහි වනාලි සම්පතෙන් ඉකුත් මාස දෙක තුළ 350කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. මෙය පෙර නොවූ විරු තත්ත්වයක් වන අතර අලින්ගේ මෙම අභිරහස් මරණවලට නිශ්චිත හේතුව තවමත් හෙළි වී නැහැ. බොට්ස්වානාහි ඔකවාංගෝ ඩෙල්ටාවේ ඉකුත් මැයි මාසයේ සිට ජූනි මාස අවසන් කාලය දක්වා අලින්ගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. අලින් මිය යාමට හේතුව නිශ්චිතව හෙළි වී නොමැති අතර ඒ සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. දිනෙන් දින අඩුවන අප්‍රිකානු කලාපයේ අලි ගහණයෙන් 3න් 1ක ප්‍රමාණයක් වෙසෙන්නේ බොට්ස්වානා රාජ්‍යයේ.
එම නිසා මෙම සත්ව කොට්ටාශය රැක ගැනීම අතිශය වැදගත් ක්‍රියාවක් ලෙසයි පරිසර විද්‍යාඥයන් සලකන්නේ. අලියතුන්ගේ මරණවලට දඩයම් කිරීම හේතුවක් විය නොහැකි බව බොට්ස්වානා රජය ඉකුත් මැයි මාසයේ ප්‍රකාශ කළා. ඒ මියගිය ඇතුන් සියලු දෙනාගේ දල කපා රැගෙන ගොස් නොතිබීම හේතුවෙන්. දඩයම් කිරීම හැර ඇතැම් ස්වාභාවික විෂ ශරීරගත වීම මෙම සතුන් මියාමට හේතු විය හැකි බවයි බොට්ස්වානා බලධාරීන් පවසන්නේ. පරීක්ෂණ වලින් අනතුරුව ඉදිරි සති දෙක තුළ මීට හේතුව නිශ්චිතවම අනාවරණය කර ගැනීමට අපේක්ෂිතයි. දැනවදානය ක්‍රීඩා පොතකට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පවතිීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගකාර අද ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීම සඳහා ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබුණා. ඔහු එම ස්ථානයේ වෙත පැමිණියේ උදේ 9:10ට පමණ. ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ස්ථාපනය කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු විමර්ශන කමිටුව මගින් අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනු ලබනවා. 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පවත්වන බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණි තෙවන පුද්ගලයා වන්නේ කුමාර සංගකාරයි. මීට පෙර හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දුන්නා. ඒත් සමගින් අදට නියමිත ජාතික රූපවාහිනී දිවා පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුර 1:55 සිට නැවතත් පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්